එක පැත්තකින් මං හිතන්නේ සෞභාග්‍ය දැක්මට අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව මං හිතන්නේ අද සෞභාග්‍ය දැක්ම සහ රටේ කෘෂිකර්මය ඒ කෘෂිකර්මය ප්‍රතිපත්තිය කියන එක ජාත්‍යන්තරයට ගෙන යාම දක්වාම ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මං හිතන්නේ අපිට සතුටු වෙන්නත් එකාතකින් පුළුවන් වර්තමාන කෘෂිකර්ම අමාත්‍යවරයා ලෝකෙ කිසිම කෙනෙක් හොයාගත්තේ නැති විදිහට කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් තියෙනවායි කියලා ලෝකයට හඳුන්වා දීලා තියෙනවා. මං හිතන්නේ එවැනි සොයා ගැනීමක් ලෝකයේ කිසිම කෘෂිකාර්මික ඇමතිවරයෙක් කරලා නැහැ. ඒ වගේම ජීවාණු හරණය කරපු කාබනික පොහොර තියෙනවායි කියලා වර්තමාන කෘෂිකර්ම ඇමතිවරයා රටට පමණක් නෙමෙයි ලෝකයටම හඳුන්වා දීලා තියෙනවා. ඒ නිසා සතුටුයි මං හිතන්නේ අපිට. මොකද අපේ ඉතිහාසයේ අපි දැක්කේ අපේ කෘෂිකර්ම ඇමතිවරු රටේ කෘෂිකර්මය සම්බන්ධයෙන් තමයි කටයුතු කරේ. රටේ කෘෂිකර්මය දියුණු කරන්න කටයුතු කළේ. හැබැයි මං හිතන්නේ මාතලෙන් පැමිණි මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා මාතලයට විතරක් නෙමෙයි රටට විතරක් නෙමෙයි ලෝකයටම අපේ දැනුම ගෙන යන අපේ කෘෂිකාර්මික දැනුම ගෙන යන දැනුම් ගබඩාවක් බවට පත් වෙලා අලුත් සොයාගන්නෙක් බවට පත් වෙලා තියෙනවා මේ කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් හඳුන්වා දීම තුලින්. ඒ නිසා මං හිතන්නේ ඉදිරියේදී කෘෂිකර්ම ඇමති කෙනෙක් විදිහට නෙමෙයි අපිට ඉදිරියේදී මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා එක්කෝ අගමැති සහ ජනාධිපති ධූරයට පවා සුදුස්සෙක් බව මේ ඔහු සතු ඒ නව්‍ය දැනුමෙන් මං හිතන්නේ අපිට ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී මං හිතන්නේ අර ජොගින් පාත් එකක් හදනවා රැල්පනාව කඩලා රැල්පනාව විනාශ කරලා ජොගින් පාත් එකක් හදන්න වර්තමාන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කටයුතු කරන මොහොතක පරාක්‍රම බාහු රජුරුවත් පොළොන්නරුවේ ඒ නිසා පරාක්‍රම සමුද්‍රයේ ඒ වැව්තාවුල්ලේ හරි කමක් නැහැ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාගේ පිළිමයක් අඹනවා නම් ඒ පරාක්‍රම සමුද්‍රය දිහා බලාගෙන ඉන්න පරාක්‍රම බාහු රජුරුවන්ටත් වඩා මේ රටේ කෘෂිකර්මාන්තය ලෝකයේ කරාගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාව මං හිතන්නේ පරම්පරා ගණනාවක් මේ රටේ ඉතිහාසයේ තියෙන තාක්ම මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා වැනි කෘෂිකර්ම ඇමතිවරයෙක් ගැන රට හැමදාම හිතයි. ඉතින් මං හිතන්නේ මේ රට 2019න් පස්සේ මේ රට විහිළුවක් බවට පත් කිරීම සම්බන්ධයෙන් මං හිතන්නේ මිහිළුවක් බවට පත් කළා අන්තිමේදී විහිළුකාරයන්ගේ කවටයන්ගේ කවටයෝ විහිළුකාරයෝ 2009 වේදිකාවේ කතා කළා රටකට වෙච්ච වැඩක් කියලා උසුළු විසුළු කරලා ගෙනාපු මේ ආණ්ඩුව අන්තිමේදී ඒ විහිළුකාරයන්ට කවටයන්ට රස්සාවක් නැති කළා ආණ්ඩුව ඒ රස්සාව බාර අරගෙන තිනවා. ඒතර මෙවැනි රටක් තමයි දැන් අත්දැකීමින් තියෙන්නේ. අඩුම තරමෙන් කෘෂිකර්ම ඇමතිවරයාට අධ්‍යයන පොතුසාතික පත්‍ර සාමාන්‍ය පෙළ විද්‍යාව පිළිබඳ දැනුමක්වත් නැති බව ඉතාම හොඳින් පෙන්වලා තියෙනවා. අඩුම තරමෙන් විද්‍යාව පන්තියකටවත් ඉඳලා නැහැ. ඒතර මෙන්න මෙවැනි පුද්ගලයෝ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වියත් ආණ්ඩුව අමාත්‍ය ධූරවලට පත් කරලා තියෙන්නේ. ඒතර මෙවැනි අය ඉන්න රටක මෙවැනි කෘෂිකර්ම ඇමතිවරයෙක් ඉන්න රටක මිනිස්සුන්ට කන්න ලැබෙයිද? මෙවැනි කෘෂිකර්ම ඇමතිවරයෙක් ඉන්න රටක ගොවියාට සෙතක් අත් වෙයිද? මෙවැනි කෘෂිකර්ම ඇමතිවරයෙක් ඉන්න රටක හෙට දිනේදී මේ රටේ ජනතාවට සාගතයක් ඇර වෙනත් කිසියම් දෙයක් ලැබෙයිද? ඒ නිසා මං හිතන්නේ අපි මේ පරිසරය ගැන කතා කරන මොහොතේ බත් කන මිනිස්සු අපි බත් කාලා අඩුම තරමින් බත් ටික තම්බන් කාපු රටේ අද බත් ටික කන්න බැරි තැනකට මේ රටේ ජනතාව ඇද දමලා තියෙනවා. අපි දැක්කා ඊයේ මාධ්‍යවල පළ වෙනවා බන්දුල ගුණවර්ධන මහත්තයා කියනවා වසංගතයකට පස්සේ එන්නේ සාගතයක් කියලා. ලෝකේ එහෙමලු. ලෝකේ එහෙම වෙන්න පුළුවන්. ලෝකේ වසංගතයකට පස්සේ සාගතයක් ආව වෙන්න පුළුවන්. හැබැයි මහත්තයෝ දැනගන්නවා ලංකාවේ වසංගතය නිසා නෙමෙයි සාගතයක් ඇති වෙලා තියෙන්නේ. ලංකාවේ වසංගතය නිසා නෙමෙයි සාගතයක් කරා ගමන් කරමින් තිබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අමන තකතිරු අඥාන ප්‍රතිපත්තිය නිසා. අය 24න් රසායනික පොහොර තහනම් කිරීමේ අඥාන ප්‍රතිපත්තිය නිසා තමයි
ඉදිරි අවුරුද්ද දෙක ඇතුළත මේ රටේ මිනිස්සුන්ට කන්න නැති සාගතයකින් හාමතයකින් මැරෙන තැනට ගමන් කරමින් තියෙන්නේ. නිසා ඒක වසංගතයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මේ ආණ්ඩුවේ අමන දුර්වල අඥාන අදූරදර්ශී ප්‍රතිපත්තිය නිසා ඇතිවෙච්ච තත්ත්වයක්. සියලුම දෙනා කියද්දි විශේෂඥයෝ කියද්දි කෘෂි විද්‍යාඥයෝ කියද්දි මාධ්‍ය වලින් පෙන්නලා දෙද්දි ගොවි සංවිධාන ගොවීන් කියද්දි ඒ කියද්දි කනකට ගන්නේ නැතුව කිසිම දෙයක් පිළිබඳව හිතන්නේ බලන්නේ නැතුව පැය 24කින් මේ ගත්ත ජනාධිපතිවරයාගේ සර්වාධිපති ජනාධිපතිවරයාගේ මේ අමන තකතිරු තීන්දුව නිසායි අද මෙවැනි සාගතයක් කරා රට ගමන් කරමින් තියෙන්නේ. අපි දැක්ක ස්වභාවික අපේ ඉතිහාසයේ තිබුණ බැමිණි තියාසාය වගේ දේවල්. හැබැයි ස්වභාවික විපත් නිසා ඒක එවැනි ස්වභාවික විපතක් නෙමෙයි. රටේ ජනාධිපතිවරයාගේ තකතිරු තීන්දුවක් නිසා තමයි මෙවැනි දුර්භික්ෂයකට මෙවැනි සාගතයකට මේ රටේ ජනතාව ගමන් කරමින් තියෙන්නේ. ඒක වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුයි. ඉදිරියේදී අපිට බත් ටිකක් කන්න හම්බ වෙන්නේ නැහැ. 20 වෙනි සංශෝධනයෙන් සර්වාධිපති පාලකයෙක් බවට පත් වෙලා ජනාධිපතිවරයා අපිට ලබා දීපු තෑග්ග තමයි ඉදිරි අවුරුදු ගණනාවකදී බත් ඇටයක් හොයාගන්න බැරි රටක් බවට අපේ රට අපේ මාතෘ භූමිය පත් කිරීම. අනේක තමයි 20 වෙනි සංශෝධනයත් අරගත්ත සර්වාධිපති පාලකයා මේ රටට අත් කරලා දීපු ඉරණම. අපිට කන්න වෙන්නේ ගස්වල පොතු. අපි කිව්වේ අපි ඉතිහාසයේ දැක්කේ එහෙම. පොතු කොළ කන්න වෙන්නේ. අද ගසු කන්නත් බෑ, පොතු කන්නත් බෑ. ගහකොළත් අද අපිට අහිමි වෙලා තියෙන්නේ. පළයක් නැහැ. එළවලු ටිකක් කන්න බෑ, පළතුරු ටිකක් කන්න බෑ. ඒවත් අපිට අහිමි වෙලා තිබෙන්නේ. අන්තිමේදී මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ නියගල කාලා මැරෙන්න. එහෙම නැත්නම් නොකා නොබී සාගතයෙන් මිය යන්න. එවැනි රටක් බවට පත් කරලා තියෙන්නේ. අපි දැක්කා භික්ෂුන් වහන්සේලා සමහර භික්ෂුන් වහන්සේලා අපි දැක්කේ අර සේනාවල ඉන්න අබසරණ ගුරුන් වහන්සේලා කියනවා අපි දැක්කා කියනවා මාධ්‍ය වලින් අපිට අහන්න ලැබුණා තව ඉදිරි අවුරුදු 10ක් 15ක් යන්න කලින් අපේ රට මොකක් හරි ආගමික කල්ලියක් අල්ල ගන්නවා. ඒක මහා අනතුරක් කියලා. අවුරුදු 20ක් ඇතුළත එවැනි අනතුරක් අපිට අත් වෙයි කියලා ඒ අබසරණ ගුරුනාංශ කියනවා. අබසරණ ගුරුනාංශට කියන්න ඕනේ අවුරුදු 15ක් 20ක් යන්න ඕනේ නෑ. ඉදිරි අවුරුදු දෙක ඇතුළත මේ රට ඇමරිකානු සමාගම්, ඉන්දියානු සමාගම්, චීන සමාගම් අල්ල ගන්නවා. දැනට 4න් 3ක් අල්ලගෙන තියෙන්නේ. ඔය V8 එකෙන් යන ගමන් බලනකො පොඩ්ඩක් එහා පැත්ත හැරිලා. පෝට් සිටි එක කාටද අයිති? පෝට් සිටි එක අයිති නෑ මහරජුරුවන්ට. පෝට් සිටි එක අයිති නෑ සර්ට. පෝට් සිටි එක අයිති නෑ සිංහල බෞද්ධයන්ට. පෝට් සිටි එක අයිති චීනට. එතනින් ටිකක් එහාට ගිහිල්ලා බලනකො. මොනවද විකුණන්න යන්නේ කියලා. ගුවන් හමුදා කඳවුර විකුණන්න යනවා. මහතපල් කාර්යාලය විකුණන්න යනවා. අර සැංග්‍රිලා එක ඒ යුද හමුදාවට තිබිච්ච යුද හමුදාවේ මර්මස්ථානය යුද හමුදා මූලස්ථානය සින්නක්කර විකුණලා තියෙනවා. ඊට එහා පැත්තේ තින්ඩන් ටික විකුණලා තියෙනවා. වරායට ආසන්නව තියෙන අක්කර 13ක් විකුණන්න යනවා. ඔය යන ගමන් ඒව දිහා බලන් යනවා. ආයි මේ කවුරු හරි එකෙක් ඇවිල්ලා අපිව අල්ල ගන්න ඕනේ නැහැ. මොකෙක් හරි බිල්ලෙක් ඇවිල්ලා අවුරුදු 20ක් යන්න ඕනේ නැහැ. අවුරුදු 2ක් 3ක් ඇතුළත මේ රටේ 3න් 2ක් විතර අයිති වෙන්නේ එක්ක චීනුන්ට එක්ක ඇමරිකන් කාරෙන්ට එක්ක ඉන්දියාවට. වරාය දීලා තියෙනවා බටහිර කෑල්ල දීලා තියෙනවා අදානිලට. ඉන්දියානු සමාගම් වලට. මේ කතා කරන අවුරුදු 20ක් යනකොට මොකෙක් හරි අපිව අල්ලගනී කියලා. සිංහල බෞද්ධයා විනාශ වෙලා යනවා. වඳ වෙලා යනවා කියලා. සිංහල බෞද්ධයෝ විනාශ කරන්න ඕනේ නැහැ කවුරුත් අමුතුවෙන්. තව අවුරුද්දක් විතර යනකොට මිනිස්සු හාමතේ මැරෙන්නේ. බත් ඇටයක් කන්න මැරුව මැරෙන්නේ. ආයි අමුතුවෙන් මොකෙක්වත් ඇවිල්ලා වඳ කොත්තු දෙන්න ඕනෙත් නැහැ. වඳ සත්කම් කරන්න ඕනෙත් නැහැ. එහෙම නැත්නම් මොකද්ද පැලෝපිය නාලේ මිරිකලා වඳ කරන්න ඕනේ නැහැ. සිංහල බෞද්ධයා වඳ වෙලා යනවා බත් ඇටයක් කන්නේ නැතුව.
මේකනේ වෙලා තියෙන්නේ. දැන් මේ උන්දලට මේ අබසරණ ගුරුන්වහන්සේලාට ඒවා දැනෙන්නේ ඇයි සියලු දේවල් තමන්ගේ දෙපතුලට ලැබෙනවනේ. සාමාන්‍යයෙන් එහෙමයි. තමන්ගේ දෙපතුලට ඕන දෙයක් ලැබෙනේ උන්ට කන්න බොන්න ටික ලැබෙනවා නම් වියහිට් එක ලැබෙනවා නම් ඒ ටික ලැබෙනවා නම් ආරක්ෂාවයි ඔක්කොම ලැබෙනවා නම් දැනෙන්නේ නැහැ. ඇයි මොකද ඉතින් මහන්සි වෙලා වැඩක් කරලා හම්බ කරලා කීයක් හරි කුඹුරක් කොටලා එහෙම කුඹුරක් කොටලා කීයක් හරි අමාරුවෙන් කීයක් හරි හොයාගන්න නිෂ්පාදනයක් කරන මිනිස්සු නෙමෙයිනේ. මේ කාගේ හරි කොන්ත්‍රාත් එකක් කළා කාගේ හරි කොන්ත්‍රාත් එකකට තව කෙනෙකුට බැනලා අරුයි තිබ්බේ මුයි කලේ මු අවුරුදු 20කින් අල්ලන 15කින් අල්ලනවා එහෙම කියලා ඒ විදියට මිනිස්සුන්ව කුපිත කරලා මිනිස්සුන්ව අවුස්සලා මිනිස්සු එක්ක ගැටුම් හදනවා තරම් ලේසි නෑ කුඹුරක් කොටන එක. ඒක දැනෙන්නේ නෑ. ඒක දැනෙන්නේ වැඩ කරලා බොහොම අමාරුවෙන් කන මිනිස්සුන්ට. කීයක් හරි හම්බු කරන මිනිස්සුන්ට. තමන්ගේ දෙපතුල ළඟට හැමදේම ගෙනනෙක් එක්ක ඒක තේරෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ අයි අමුතුවෙන් මේක දැන් විනාශ කරන්න දෙයක් නෑ. කාටවත් ඇවිල්ලා මේක අමුතුවෙන් ගන්න දෙයක් නෑ. හැම එකක්ම අරගෙන ඉවරයි. කරවල පිටිය අරගෙන ඉවරයි. මුතු රාජ වල අරගෙන ඉවරයි දීලා ඉවරයි. කැලෑ ටික කපමින් යන්නේ. මේවා කියනකොට මී කියන්න බෑ. මේවා නොදැක්ක වගේ ඉන්නේ. මේ පාහළු කඩවල අක්කර 5000ක් අල්ලගන්න යනවා. විනාශ කරලා එලි කරලා ඒකේ ඉන්න සතා සීපා උන්ට ඒ වගා කරගෙන ඉන්න මිනිස්සුන්ට ඒ උන්න හිටිතන් අහිමි කරන්න යනවා. මේ සහෝදරයා කිව්වේ ඒක. දැන් මේක තමයි මේගොල්ලෝ මේ සිංහල බෞද්ධ කියන කඩතුරාවට මුවා වෙලා කරන විනාශය. මේක තමයි කරන විනාශය. කවුරු හරි මේක ප්‍රශ්න කරාම කියන්නේ ඔන්න එනවා සිංහල බෞද්ධය විනාශ කරන්න. ඔය එන්නේ මේක දේශද්‍රෝහී කවුරු හරි කාගේ හරි කෙමන මේ ඇවිල්ලා ඒක ඉස්සරහට දාලා බිල්ලව ඉස්සරහට දාලා මේ මාතෘ භූමියේ තියෙන හැම බින් අඟලක්ම රාජපක්ෂ ආණ්ඩුව මේ ඉතිහාසයේ නිදහසෙන් පස්සේ පත්වෙච්ච ආණ්ඩුව අතර මේ අවුරුදු දෙකමාරක් ඇතුළත මේසා විශාල විනාශයක් කරපු පාරිසරික විනාශයක් කරපු ඉඩම් අල්ලගත්ත ඉඩම් මංකොල්ල කාපු දේශීය සම්පත් විකුණලා දාපු වෙනත් ආණ්ඩුවක් නැහැ. ඒ අතින් නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි හොඳටම කෙරුවේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තමයි හොඳටම කරලා තියෙන්නේ. ඒ නිසා අපි අහන්නේ මේ ආණ්ඩුව බලයටපත් උනේ ශ්‍රී මහා බෝධිය ඉස්සරහා දිවුරුම් දීලා. ශ්‍රී මහා බෝධිය ඉස්සරහා දිවුරුම් දීලා පත්වෙච්ච ආණ්ඩුව. ඒ පත්වෙච්ච ආණ්ඩුව තමයි මේ පාලු කඩවල වගේ ප්‍රදේශවල අක්කර දහස් ගණනක් අල්ලගෙන කැලෑ ටික එලි කරගෙන ඒ සතා සිව්පාව හිතා මතාම මරා දමමින් මේ කියන්නේ වලවල් කපලා ඒ වලවල් වලට සත්තු වැටුණට පස්සේ ඒ සත්තු මරලා දාලා එහෙම නැත්නම් අලි එක්කෝ ඒ අලි මහ ඇත්තු මරලා දාලා මහ සත්තු මරලා දාලා එක්කෝ අලි විකුණනවා නැත්නම් අලි මරනවා. මේක නිකන් වන හබරෝ අලි හබරෝ මුව හබරෝ කොටි හබරෝ ඉන්න ආණ්ඩුව. එහෙම ආණ්ඩුව ආවේ ශ්‍රී මහා බෝධිය ඉස්සරහා දිවුරුම් දීලා ආවේ සිවුරු පෙන්නලා ආවේ පන්සල් පෙන්නලා එහෙම ආපු ආණ්ඩුවක්. මෙන්න මේ ආණ්ඩුවේ සැබෑ ස්වરૂපය. දැන් මේක ඇවිල්ලා ආණ්ඩුවක් නෙමෙයි. අපි හැමදාම කියනවා වගේ මේක යුන්ටාවක්. මේක කල්ලියක් ගෙනියන්නේ. මේක කල්ලියක් ගෙනියන ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි කාටවත් වග කියන්නේ නැහැ. ඒ කල්ලිය ගෙනියන්නේ ඒ කල්ලිය ආවරණය වෙලා තියෙන්නේ ජාතිවාදය ආගම්වාදය. ඒකට ඉස්සරහට දාන්න ඉන්න බ්‍රොයිලර්ලා ඉන්නවා. ඕන වෙලාවට ඉස්සරහට දාන්න පුළුවන් V8 එකක් තියලා ඉස්සරහට දාන්න පුළුවන් බ්‍රොයිලර්ලා ඉන්නවා. එහෙම උන් ධම්මලා ඒ වගේ අබසරණලා වගේ අබසරණ ගුරුනාන්සලා ධම්මලා ඒ විරුද්ධවාදීන් එහෙම නැත්නම් ඒ පරිසරය ගැන ගහකොළ ගැන සම්පත් ගැන අපේ භූමිය ගැන ඒව ගැන කතා කරන ඒ දේශපාලනය ඒව ගැන කතා කරන ඒ ජනතාවාදී දේශපාලනය මගහරවන්න වෙනත් නැකකට ගෙනියන්න ඒක යටපත් කරන්න තමයි මේ වගේ ආගම්වාදී ජාතිවාදී කෙමනවල් දාලා තියෙන්නේ. ඒ නිසා දැන් තවදුරටත් මේ රටේ ජනතාව වට අහුවෙන්නේ නැහැ. 69 ලක්ෂයවත් වට අහුවෙන්නේ නැහැ. අර පරණ තැටිය අබසරණලගේ පරණ තැටිය වාදනය කරාට තවදුරටත් ජනතාව මේවට ඇහුම්කන් දෙන්නේ නැහැ. තවදුරටත් ජනතාව ඇහුම්කන් දෙන්නේ නැහැ. මේක තමයි
අද අපි බරපතලම අනතුරක මේ මොහොතේදී ඉන්නේ. මේ ආණ්ඩුව තමයි ඉතිහාසයේ මේ නිදහසෙන් පස්සේ ඉතිහාසයේ මේ ආණ්ඩුව තමයි කතා කරේ වැඩියම බටහිර විරෝධය, යුරෝපයට විරෝධය, බටහිර විරෝධය, බටහිර තිබෙන බටහිරට තඩිබබා අපිට ඕන කරන්නේ සිංහල බෞද්ධ රාජ්‍ය, සිංහල බෞද්ධ දැක්මක් කියකී ආපු ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි ඉතිහාසයේ ඒ බටහිර නූතන ව්‍යාපෘතිය වැළඳගෙන ඒ විසම චක්‍රයේ ගිල්වෙමින් මේ පරිසරය සතා සිව්පාව ඇතුළු සියලු දෙනාම තමන්ගේ පැවැත්මට එහෙම නැත්නම් තමන්ගේ ලාභය සඳහා තමන්ගේ ව්‍යාපාර සඳහා අත්පත් කරගෙන විනාශ කරන මේ ඉතිහාසයේ නරුමවාදී ආණ්ඩුව, නිදහසෙන් පස්සේ පත්වෙච්ච නරුමවාදී ආණ්ඩුව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව. මේ ආණ්ඩුව අපි මේ පරිසරය ගැන කතා කරන්නේ, මේ සතා සීපාව ගැන කතා කරන්නේ තවදුරටත් මේක ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයේම පිළිගත්ත දෙයක් තමයි ඒ මානව කේන්ද්‍රීය සංකල්පෙන් බැහැරව කටයුතු කරන්න ඕනේ. ඒ බටහිර නූතන කතිකාව, නූතන ව්‍යාපෘතිය තමයි මිනිසා ප්‍රමුඛ. මිනිසාගේ පැවැත්මට සියලු දෙනා භාවිතා කරන්න පුළුවන්, සියලු දෙනා යොදා ගන්න පුළුවන් කියන දැක්ම. ඒක තමයි ඒ බටහිරින් ආපු වෙනත් විදියකින් ඒ ධනපති, ඒ ධනේශ්වර දේශපාලන ආර්ථික ව්‍යාපෘතිය. ඒකේ කියන්නේ වැඩිපුර හම්බු කරන එක, ලාභය හොයන එක, සමුච්ච කරන එක, එකතු කරන එක. මේක තමයි මේ බඩජහරි, මේ බොහොම තෘෂ්ණාධික, ඒක තමයි ඒ ධනපති ක්‍රමයේ ස්වභාවය. නොනවතින නොසිඳෙන තෘෂ්ණාවකින් හම්බු කරන එක, එකතු කරන එක, ගොඩගසන එක. මේක තමයි ලෝකය විනාශ කරලා තියෙන්නේ. මේ දැක්මට වෙනස් විකල්පයක් ලෝකය පුරාම සාකච්ඡා වෙමින් යනවා. හැබැයි මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් මේ කොරෝනා වසංගතයක් තියෙන වෙලාවක මේ වසංගත ලෝකය තුල ලෝකය සාකච්ඡා කරමින් යනවා ඒ මානව කේන්ද්‍රීය ලෝකයට පරිබාහිර මානව කේන්ද්‍රීය දෘෂ්ටියකින් එහාට ගිය වඩා ලෝකය රැකගන්න, යහපත ආරක්ෂා කරගන්න පුළුවන් ලෝකය කියලා කියන්නේ හුදු මිනිස්සයාට අයිති කොටසක් නෙමෙයි. ඒ ලෝකය කියලා කියන්නේ සතා සිව්පාවද ජීවත් වෙන අපි මිනිස්සයා ඒක සතා පාලනය කරන්නෙක් නෙමෙයි. මිනිස්සයාගේ පැවැත්මට, මිනිස්සයාගේ අවශ්‍යතාවයට මිනිස්සයාගේ අවශ්‍යතාවයට ප්‍රයෝජනයට ගන්න කොට්ටාසයක් නෙමෙයි සතා සිව්පාව. සතා සිව්පාව කියලා කියන්නේ මිනිස්සයා හා සමානවම මේ ලෝකය තුල ජීවත් වෙන, මේ ලෝකය බෙදා හදා ගන්නා කෙනෙක්. ඒ නිසා ඒ මිනිස්සයාට තියෙන හා සමානම නැත්තම් දැන් කියන්නේ විමුක්තිය. ඒක ඇනිමල් ලිබරේෂන් කියන එක දැන් කතා කරන්නේ. ඒක හියුමන් ලිබරේෂන් විතරක් නෙමෙයි. මානව විමුක්තිය හා සමානම සත්ව විමුක්තිය කියන කාරණය මේ ලෝකය මේ මොහොතේදී ලෝකයේ තුල සාකච්ඡා වෙනවා. ඒ නිසා මේ මානව කේන්ද්‍රීය මේ මිනිස්සයා සල්ලි හඹායන, මුදල් හඹායන, ලාභය හොයන, අතිරික්තය ගොඩනගෙන වර්ධනය කරනවා. ඒවා එකතු කරන ඒ ධනේශ්වර දෘෂ්ටියෙන් එහාට ගිය ලෝකයක් ගැන හිතන වෙලාවක්. ඒකට විකල්ප ඕනෑ තරම් අපේ පෙරදිග සංකල්පවල තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ දැක්මක් ඒ හුදු මානව කේන්ද්‍රීය ලෝකෙන් ඔබට ගිය එකක්. උන්වහන්සේගේ දැක්ම හුදු මානවවාදයට විරුද්ධයි. උන්වහන්සේ කියන්නේ මේ භව සසරේ මේ ලෝකයේ සියලු දෙනාම යන්නේ එකම චක්‍රයකට. අපි සියලු දෙනාම එකම ගමනක් යන්නේ. ඒ සියලු දෙනා කියන්නේ කවුද? මිනිස්යා සහ මිනිස්ය නොවන සියලු සත්වයන්. ඒ නිසා තමයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කිව්වේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කවදාකවත් මිනිස්යා මුල් කරගත්ත ධර්මයක් දේශනා කරපු කෙනෙක් නෙමෙයි. මිනිස්යාද ඇතුළුව සියලු සත්වයන් මේ ලෝකයේ කොටසක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ. ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ, උන්වහන්සේගෙන් අහනකොට සත්වයන් මැරීම, සතුන් මරා කෑම පිළිබඳ වහද්දි, මාංශ අනුභවය පිළිබඳ වහද්දි මට නීති පනවන්න බෑ. හැබැයි මම එකක් කියන්නම්. ඔබ අත්විඳින්න අකමැති කිසිම දෙයක්
තවත් කෙනෙකුට අත්විඳින්න දෙන්න එපා. ඔබ ඔබේ ජීවිතයට ආදරේ. ඔබ වේදනාවට බයයි. ඔබ පීඩණයට බයයි. ඔබ වද හිංසාවට පත් කරනවට බයයි. ඔබ ඒකට අකමැති. ඔබ ඒකට අකමැති නම් ඔබ වගේම අනෙක් සතා සීපාවාද ඒ දේ අත්විඳින්න අකමැති. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ සියලු සත්වයා මේ ලෝකයේ කොටසක්. මේ ලෝකයට උරුමකම් කියනවා. ඒ නිසා එවැනි සංකල්පයන් අපිට තියෙනවා. එවැනි සංකල්පයන් තියෙනවා. දැන් එවැනි සංකල්පයන් තියාගෙන ඉන්නකොට තමයි එවැනි සංකල්පයන් තියෙද්දි තමයි දැන් ඒ බුදුරජාණන් වහන්සේගේ චීවරය දරාගත්තයි කියන මිනිස්සු චීවරය දරාගත්තයි කියන පුද්ගලයෝ එකතු වෙලා අර පාළු කඩවල වගේ පැතිවල අක්කර 5000ක් වගේ දේවල් හෙලි කරලා සතා සිව්පාවන්ගේ ජීවිත විනාශ කරලා ආයේ මිනිස්සුන්ගේ ඒ වාසස්ථාන වලින් එළියට දාලා ඒව තමන්ටයි තමන්ගේ හිතවතුන්ටයි හිතවත් ව්‍යාපාරිකයන්ටයි අල්ලගන්න ඒ වනහබරන්ගේ වැඩේ කරන්නේ අලිහබරන්ගේ වැඩේ කරන්නේ මුවහබරන්ගේ වැඩේ කරන්නේ ඒ නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුව නරුම ආණ්ඩුව මේ ඉතිහාසයේ බිහි වෙච්ච නරුම ආණ්ඩුව මේ ආණ්ඩුව චක්‍රලේඛන ගෙනල්ලා චක්‍රලේඛන හොසි කළා ජනාධිපතිවරයා ආපු ගමන් කර යන්නේ ඒවා එයාගේ මගේ වචනය සර්ගෙලෝ සර්කියුලෝ කියලා කිව්වේ මොනවද එයාගේ වචනයට එයා චක්‍රලේඛන හොසි කරා හොසි කළා අවශේෂ කැලෑක් ටික කපන්න ඉඩ දුන්නා අද ඒවා කැලෑ ටික කප තමයි යන්නේ මේ කියන්නේ මොන කරන වැඩ අක්කර ලක්ෂ 4ක් විතර අක්කර ලක්ෂ 4ක් විතර බරපතල අනතුරුදායක තත්ත්වයකට පත් වෙලා තිනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 2005 චක්‍රලේඛන ඉවත් කිරීම නිසා මෙන්න කළ තියෙන විනාශය සිංහ රාජ්‍ය මැදින් පාරක් කපන එක ඒකට ජනාධිපතිවරයාම මැදිහත් වෙලා ඒකට අනුමැතිය අරන් දෙනවා නම් ඒ පාලකයා මොන වගේ පාලකයෙක්ද එවැනි පාලකයෙක් ඉන්නවා නම් ලෝකයේ ඉන්නේ බ්‍රසීලයේ නායකයා විතරයි අර ඇමසන් වනාන්තරය එලි කළා ඇමසන් වනාන්තරයේ ඉන්න ඒ ස්වදේශිකයන් පන්නා දමලා ඒ ඇමසන් වනාන්තරයේ තිබෙන ඒවා එලි කරලා ඒ ඇමසන් වනාන්තරය විවිධ වාණිජ භෝග වවා කිරීම සඳහා කොම්පැනි කාර්යයන්ට පවරන්න පුළුවන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේ සිංහ රාජ්‍ය පාරක් කපන්න කියලා අවසර දුන්න හා සමාන ඒ වගේ නර්මවාදී වැඩක් කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් උනේ ඔය බ්‍රසීලයේ ඉන්න ජේ බොල්සනාරෝ කියන ඒ මිලිටරි ස්වරූපේ පාලකයාට පමණයි. ඒ නිසා තමයි මේගොල්ලෝ මේ මිලිටරි ස්වරූපේ අධිකාරීවාදී ස්වරූපේ පාලනයක් අරගෙන සියලු බලය අතට අරගෙන සර්වාධිපති ස්වරූපේ පාලනයක් ගෙනියන්නේ මෙන්න මේ වගේ විනාශයන් කරන්න. ඒවට විරුද්ධ වෙනකොට තමයි මේ මිනිස්සුන්ගේ දඬුකඩේ ගහන්න හදන්නේ. විවිධ නීති රීති ගෙනල්ලා විවිධ දේවල් ගෙනල්ලා මිනිස්සුන්ගේ බිත්තියට හේතු කරලා මිනිස්සුන්ව මර්ධනය කරන්න යන්නේ. මාධ්‍ය මර්ධනය කරන්න යන්නේ. අපි දැක්කනේ කොහොමද පරිසරය ගැන කතා කරපු තරුණියන්ට කතා කරපු විදිය කොහොමද හඹාගෙන ගියේ කියලා මාධ්‍යයකට ඇවිල්ලා පරිසරයේ සිංහරාජයේ විනාශය ගැන කතා කරපු භාග්‍ය වගේ කෙනෙකුට මොන වගේ හඹා යෑමක්ද කළේ කියලා අපි දැක්කනේ දේවානිලට කොහොමද සැලකුවේ කියලා අපි දැක්කනේ මෙන්න මේක තමයි සර්වාධිපතිවාදයේ තිබෙන භයානකකම ඒ නිසා තමයි අපි කියන්නේ අපිට අවශ්‍ය කරනවා ඉදිරියේදී මේ ආචාර ධාර්මික දේශපාලන පරිවර්තනයක් දැන් අපිට පේනවා මේ ආණ්ඩුවේ සිංහල බෞද්ධ කියාගෙන සිංහල බෞද්ධ මතවාදයත් එක්ක දෘෂ්ටියත් එක්ක අරගෙන ආපු ඒ දේශපාලකයන්ටත් අද මේ ආණ්ඩුවේ සැබෑ ස්වරූපය පේනවා. අපි දැක්ක ඊයේ විමල් වීරවංශ මහත්මයා කියනවා දැන් බලන්නකෝ කැබිනට් එකට පේපර්ස් දානවා පත්‍රිකා දානවා අපිට කියවන්න වෙලාවකුත් නැහැ කියවන්න ලැබෙන්නෙත් නැහැ ඒවා දානවා විතරයි ඒවා සම්මත කරගන්නවා. මේක කොහොමද කරන්නේ කියලා අපෙන් අහන්නේ. එතුමා අපෙන් අහනවා. එතුමා ඊට කලින් කිව්වා ඉඳගෙන අපි ගැඹුරු ස්වයං විවේචනයක ඉන්නේ කිව්වා. අපිට කියනවා. අපි කියන්නේ මෙච්චරයි විමල් වීරවංශ මහත්තයාට. දැන් ඔහොම පත්‍රිකාවක් දාලා ඔබතුමන්ලා නිකන් ටෝකන් වගේ තියාගෙන, පඹයෝ වගේ තියාගෙන ඒගොල්ලන්ට ඕනේ විදිහට ඒව පත්‍රිකා දාලා ඒව සම්මත කරගන්නවා නම්, ඒව ක්‍රියාත්මක කරනවා නම් දැන් ඔබතුමන්ලා කොච්චර කිව්වත් වැඩක් නැහැ ඉස්සරහට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා අපිට වෙන වැච්ච වැඩේ බලන්නකො අපිට මුකුත් කරන්න බැහැනේ කියලා. මොකද එහෙමයි කියලා මිනිස්සු ජනතාව ඕක පිළිගන්න සූදානම් නැහැ.
මොකද දැන් එයා ඒකට කැමති වුණත් අකමැති වුණත් කියෙව්වත් නොකියෙව්වත් ඒක ජනාධිපතිවරයා අර මොළහතේ අබ්දුල් අමාත්‍යවරයා මේ ආණ්ඩුවේ අය මේක ක්‍රියාත්මක කරනවා නම් ඒකේ වගකීම විමල් වීරවංශ මහත්තයාද බාර ගන්න ඕන. ඒක තමයි සාමූහික වගකීම. එයා නිකන් මට මේක කියවන්න හම්බුන්නේ නැහැ කියලා විමල් වීරවංශ මහත්තයා නහයෙන් එනුවට වැඩක් නැහැ. එහෙමනම් විමල් වීරවංශ මහත්තයාගේ ක්‍රියාකාරීත්වයෙන් පෙන්වන්න ඕනේ. තවදුරටත් ඕකට සක්ක ගහලා අපි මේක කියුවේ නැහැ. ඒ වුණාට අපි මේකේ ඉන්නවා වගේ පෙන්වුවා මේකේ ඉන්නවා වගේ ඔය ඇමතිකම නිකන් ටෝකන් එකක් වගේ ඒ කට්ටේ රස බල බල ඉඳලා හරියන්නේ නැහැ. ගම්මන්පිල මහත්තයා කිව්වට මටත් කරන්න දෙයක් නැහැ. දැන් අපි දැක්ක ඊයේද කොහෙද අදත් මාධ්‍ය වල පළ වෙනවා. එතුමත් කියනවා ඉඳගෙන මිල ගණන් වැඩි කරන්න වෙනවා. අකමැත්තෙන් වුණත් මේක කරන්න වෙනවා. සමහර අය මෙච්චර මුදල් ප්‍රමාණයක ණය වෙන්න වෙනවා. ඕමානයට ණය වෙන්න වෙනවා. ඕමානේ සල්ලි දුන්නේ නැත්නම් අපි මහා අකරතැබ්බයකට වැටෙන්නේ. මහ බැංකුවයි මොකද ලංකා බැංකුවයි මහජන බැංකුවයි බරපතල කඩාවැටීමකට ලං වෙලා ඉතින් ඕවා කිය ඉඳලා වැඩක් නැහැ. ඒව කඩාවැටෙන තැනට වැඩ සලස්වලා තියෙන්නේ. හින්දවලා තියෙන්නේ ඔක්කොම. ඔක්කොම ටික විකුණන්න ඕන කරන විදිහට පිඹුරුපත් හදලා තියෙන්නේ. දැන් ඔබතුමාලටත් මේකට විරුද්ධ වෙන්න බෑ නම් ඇතුලේ ඉඳලා මොන කෙන්ගෙඩියකටද ඇතුලේ ඉන්නේ? ඔබතුමාලත් ඒකේ කොටස්කාරයෝ කියලා තමයි ජනතාව පිළිගන්නේ. අය ජනතාව ආවහම ජනතාව කියන්නේ නෑ ඒ වුණාට ඉතින් මේකට විමල් වීරවංශ මහත්තයා එකඟ වුන්නේ නෑනේ. එයා මේ පත්‍රිකාව කියවලා නෑ. ඒ නිසා මේ විමල් වීරවංශ මහත්තයාට මේකේ වගකීමක් නැහැයි කියලා නෑ. එහෙම ජනතාව කියන්නේ නෑ. ජනතාව කියන්නේ නිහඬව හිටියක්. මේක නිකන් මාධ්‍යයට ඇවිල්ලා කතා කරලා ෂේප් වුණත් අවසානයේදී මේ ආණ්ඩුවේ හැම කෙනෙක්ම කොටස්කාරයෝ නම් ඒ සාමූහිකව ඒ වගකීම බාර ගන්න ඕනේ. ඒ නිසා විමල් වීරවංශ මහත්තයලා කරන්න ඕනේ එළියට යන්න. අවශ්‍ය කරන්නේ ඇක්ෂන්ස්. කතාව නෙමෙයි. වැඩ පෙන්නන්න. ඉස්සරහට එන්න. සටනට එන්න. මේ භූමිය රැක ගන්න. මේ ජාතික සම්පත් රැක ගන්න. මේ පරිසරය රැක ගන්න. මේ ගහකොළ සටා සිව්පාව රැක ගන්න. ඉතුරු වෙන්නේ නැහැ කිසිම දෙයක්. අපි කියන්නේ ඔබතුමාලා ස්වයං විවේචනය කරලා එනකොට මේ ගහකොළක් ඉතුරු වෙන්නේ නැහැ. සම්පතක් ඉතුරු වෙන්නේ නැහැ. සටා සිව්පාවෙක් ඉතුරු වෙන්නේ නැහැ. අන්තිමේදී මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද උණුත් හාමතේ මැරිලා. මනුස්ස පුලුට්ටක් ඉතුරු වෙන්නේ නැහැ. උණුත් හාමතේ මැරෙනවා. මේ ජනාධිපතිවරයාගේ අදූරදර්ශී ප්‍රතිපත්තිය නිසා. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්නේ මේක තමයි වෙලාව සාමූහිකව අරගලයකට එන. එහෙම නොවුනොත් අපිට හුස්ම ගන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ. අපි කියලා කිව්වේ මිනිස්සයා ඇතුළු සතා සිව්පාවන්ද ඇතුළුව මේ අපි සියලු දෙනාගේම අරගලයක්. අපේ ජීවීන් පැවැත්ම වෙනුවෙන් අපි කරන අරගලයක්. ඒ අරගලයට සියලු දෙනාම මේ මොහොතේදී එක්වීම අපේ යහපත, අපේ රටේ යහපත, මේ මාතෘ භූමියේ යහපත සඳහා අපිට ගත හැකි එකම පියවර.